27 පාඩම දෙක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය 27 පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනය දෙවනි කොටස. දත්ත නිරූපණය හා අර්ථකථනය දෙවනි කොටස. පිටු අංකය 249. පිටු අංකය 249. 27 එක කොටස අසමූහිත සංඛ්‍යාත ව්‍යාපෘති. අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාපෘතියක් කියලා කියන්නේ. නිදසුනක් විදිහට බලමු. දැන් මෙන්න මේ වගේ මේ 21 8 17 24 30 48 51 70 24 68 මෙන්න මේ වගේ සංඛ්‍යා සමූහයක් තියෙනවා. දැන් මේවා අපිලිවලට තියෙන 21ට පස්සේ 8 තියෙනවා 8ට පස්සේ ආය 17 තියෙනවා. ඒ කියන්නේ අපි කුඩා එකේ ඉඳලා විශාල එකට හරි විශාල එකේ ඉඳලා කුඩා එකට හරි සංඛ්‍යා පිළිවෙලට එහෙම සකස් කරලා නැහැ. මෙන්න මේ වගේ සමූහයක් තියෙනවා. ඒක මේ අපිලිවලට තියෙනවා. ඒකට අපි කියනවා ඒක අසමූහිත දත්ත ප්‍රමාණයක් කියලා කියනවා. සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා කියනවා. එතකොට මෙන්න මේකේ කීයක් තියෙනවද දත්ත? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. එහෙනම් මෙතන තියෙනවා සංඛ්‍යා 11ක්. අපි ඒකට කියනවා අය ගණන. අය ගණන. සංඛ්‍යානිදි කියන්නේ අය ගණන කියලා. අය ගණන කොච්චරද? අය ගණන සමානයි 11යි. මොකක්ද අය ගණන කියලා කියන්නේ? මෙන්න මේ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. අන්න එම මෙතන සංඛ්‍යා ව්‍යාපෘතියේ සංඛ්‍යා කීයක් තියෙනවද කියන එක තමයි අය ගණන කියලා කියන්නේ. අය ගණන නම් කීයද මේකේ? මේ ගැටලුවේ අය ගණන 11යි. දැන් මේ නිදසුනේ තියෙන්නේ ක්‍රිකට් තරඟයකදී ක්‍රිකට් මැච් එකකට සෙල්ලම් කරන කණ්ඩායමක ක්‍රීඩකයෝ ඉන්නවා. කණ්ඩායමක ක්‍රීඩකයෝ ඉන්නවා කී දෙනෙක්ද? 11 දෙනෙක්. ඒ 11 දෙනා ගහපු ලකුණු සංඛ්‍යාව. එක්කෙනෙක් 21ක් ගහලා දෙනවා, එක්කෙනෙක් 8ක් තියෙනවා, එක්කෙනෙක් 17ක් ගහලා දෙනවා, 24ක් 30ක් 48ක් ඔය විදිහට මේම ලකුණු අරන් තියෙනවා මේ ක්‍රීඩකයෝ 11 දෙනා. ඒ කට්ටිය ගත්ත ලකුණු ප්‍රමාණය තමයි මෙතන මේ තියෙන්නේ. ඒතර අය ගණන කියලා කියන්නේ ඔන්න මොන ක්‍රීඩකයෝ කී දෙනෙක්ද සෙල්ලම් කරලා තියෙන්නේ මේ? බැට් කරලා තියෙනවා කී දෙනෙක්ද? 11 දෙනෙක් කියන එක. හරි. දැන් මම දැන් අපිට මේක එක පිළිවෙලකට මම සකස් කරන්නම්. අඩුම ලකුණු වල ඉඳලා වැඩිම ලකුණු වලට යන අඩුම ලකුණු 8 වැඩිම ලකුණු 70 නේ. එතකොට මෙන්න මේකට යනකම් පිළිවෙලට මම ඔහොම සකස් කරන්න. දැන් මෙතන ලියන්නම් මේ වගේ 8 ඊට පස්සේ ඊළඟට වැඩි එක ගන්න ඕන. ඔන්න ඔය විදිහට පිළිවෙලට සකස් කරගෙන යනවා. හරි. දැන් ඔන්න මම පිළිවෙලට මේක සකස් කරා කුඩා සංඛ්‍යාවෙ ඉඳලා විශාල සංඛ්‍යාවට යනකම්. එහෙනම් 8 17 21 24 24 ඒවා දෙකක් තියෙනවා. 30යි 37යි 48යි 51යි 68යි 70යි. ඒතර වැඩියෙන්ම ගහලා තියෙන්නේ එක ක්‍රීඩකෙක් වැඩියෙන්ම ලකුණු අරන් තියෙන ලකුණු 70ක් අරන් තිනවා. අඩුවෙන්ම ලකුණු අරන් තියෙන ක්‍රීඩකයා අරන් තිනවා ලකුණු 8ක්. ඊට පස්සේ පරාසය. දැන් මෙතන පරාසය මොකක්ද කියලා අහනවා. මොකද්ද මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ පරාසය? පරාසය කියලා කියන්නේ විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාව අතර වෙනස. දැන් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ විශාලම සංඛ්‍යාව වෙන්නේ 70, කුඩාම සංඛ්‍යාව වෙන්නේ 8. එහෙනම් 70යි 8යි අතර වෙනස. නම් මේකේ පරාසය වෙන්නේ මොකද්ද? 70 වෙනස කියන්නේ ඍණ 8. 70න් 8ක් අඩු කරපුවාම 70න් 8ක් අඩු කරපුවාම කීයද පරාසය? මෙතන පරාසය විදිහට එන්නේ මොකද්ද? 70 ඍණ 8. ඒ කියලා කියන්නේ 70න් 8ක් අඩු කරපුවම මොකක්ද දෙන්නේ? 62. එහෙනම් පරාසය එන්නේ 62යි. ඊළඟට බලමු සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය. මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන සංඛ්‍යාව. දැන් එකම සංඛ්‍යාවක් වැඩිම වාර ගණනක් කොතන තියෙන්නේ? ඒක දැන් මෙතන තියෙන්නේ 24 නේ. 8 ඒවා 1යි 17 ඒවා 1යි 21 ඒවා 1යි 24 ඒවා තියෙනවා දෙකක් මේ. මෙතනත් 24ක් තියෙනවා. තවත් 24ක් ගාලා දෙන්න කියන්නේ ක්‍රීඩකයෝ දෙන්නෙක් ලකුණු 24 ගානේ ගහලා තියෙනවා. අනිත් කට්ටිය 30යි 37යි 48යි 51යි 68යි එතන වෙනසක් නැහැ. එතකොට එහෙමනම් මෙන්න මේක තමයි මාතය වෙන්නේ. එහෙනම් මාතය වෙන්නේ කොච්චරද? වැඩිම වාර ගානක්
මේ තියෙන සංඛ්‍යාව තමයි මාතය වෙන්නේ. ඒ කියලා කියන්නේ මාතය කොච්චරද? වැඩිම වාර ගණනක් තියෙන්නේ 24. එහෙනම් මාතය 24. එහෙනම් සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය 24යි. ඊළඟට බලමු සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියලා කියන්නේ මොකද්ද? මැදාගේ. ඒ කියන්නේ මෙතන ආරෝහණ හරි නැත්නම් කුඩා එකේ ඉඳලා විශාලම සංඛ්‍යාවට හරි විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට හරි පිළිවෙලටම තිබ්බට පස්සේ හරි හරියට පිළිවෙලට සම්මෝහනය කරාට පස්සේ මේකේ හරි මැද කෝක තියෙන සංඛ්‍යාව. හරි මැද තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා ගන්න ඕනේ. අන්න ඒක තමයි මොකද්ද? මධ්‍යස්ථය කියලා කියන්නේ. මධ්‍යස්ථය කියලා කියන්නේ හරි මැද තියෙන සංඛ්‍යාව. දැන් අපි බලමු. දැන් මේ පැත්තෙන් 8 තියෙනවා. මම මේ පැත්තෙන් 70 වයින් කරනම් ඔන්න. ඊට පස්සේ මේ පැත්තෙන් 17, ඒ වෙනකොට මේ පැත්තෙන් 68. මේ පැත්තෙන් 21, මේ පැත්තෙන් 48. දැන් මම මේ මැද හොයාගෙන යන්නේ. මේ පැත්තෙන් 24, මේ පැත්තෙන් 37. මේ පැත්තෙන් ආයෙ 24ක් තියෙනවා නේ. ඒතර ඔය විදිහට. එතකොට මෙතන අපිට මේ 51 ගන්න බැරි වුණා. මම ගන්න මෙතන පැත්තෙන් 8, මේ පැත්තෙන් 70. මේ පැත්තෙන් 17, මේ පැත්තෙන් 68. මේ පැත්තෙන් 21, මේ පැත්තෙන් 51. මේ පැත්තෙන් 24, මේ පැත්තෙන් 48. මේ පැත්තෙන් ආයෙ 24ක් තියෙනවා 24, මේ පැත්තෙන් 37. ආයෙම දෙපැත්තේ වෙන් කරගෙන ආවට පස්සේ වෙන්න 30 ඉතුරුනා. මෙයා තමයි හරි මැද තියෙන්නේ. මොකද මේ පැත්තෙන් තියෙනවා සංඛ්‍යා 5ක්. මේ පැත්තෙන් තියෙනවා 30ට දකුණු පැත්තෙන් තියෙනවා සංඛ්‍යා 5ක්. එහෙනම් මැද තියෙන සංඛ්‍යාව මොකක්ද? මැද තියෙන සංඛ්‍යාව තමයි 30. එහෙමනම් හරි මැද තියෙන්නේ 30. මෙන්න මේ හරි මැද තියෙන සංඛ්‍යාව සංඛ්‍යා ව්‍යාප්තියේ මැද තියෙන සංඛ්‍යාවට තමයි කියන්නේ මොකද්ද? අපි කියන්නේ මධ්‍යස්ථය. එහෙනම් මධ්‍යස්ථය සමානයි කීයද? 30යි. මධ්‍යස්ථය 30යි. එතකොට මේක අපිට ගන්න පුළුවන් දැන් මෙතන තියෙන සංඛ්‍යාවේ අය ගණන 11ක් නේ තියෙන්නේ. 11යිනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? වෙන මේ වගේ විශාල සංඛ්‍යා තියෙද්දි අපිට මෙහෙම වෙන් කර කර දෙපැත්තෙන් වෙන් කරගෙන යන්න බෑනේ. අය ගන්න 100ක් විතර තිබුණොත් එහෙම නැත්නම් 150 200ක් විතර තිබ්බොත් ටිකක් අමාරුයි ඔහොම දෙපැත්තෙන් වෙන් කරන්න. ඒතකොට අපි කරන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන අය ගණන ඔත්තේ සංඛ්‍යාවක් නම් අය ගන්නට එකක් එකතු කරපුවම 11යි 1යි 12යි 11යි 1යි 12යි 12 දෙකෙන් බෙදපුවාම 6යි. එහෙනම් 6 වෙනි සංඛ්‍යාව තමයි හරියටම මැද තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔය විදිහට. එතන මෙතන ඉරට්ටේ සංඛ්‍යාවක් ආවොත් එහෙම 12 වගේ සංඛ්‍යාවක් ආවොත් එහෙම අපි ඒක එතකොට කොහොමද කරන්න කියලා ඊළඟ නිදසුනේදී සාකච්ඡා කරමු. හරි. දැනට අපි වෙන්න එනම් මධ්‍යස්ථය කියලා කියන්නේ මේ වගේ එකකදී හරි මැද එක සංඛ්‍යාවක්. හරි. මෙතන ඉරට්ටේ සංඛ්‍යාවක් වම හරි මැදට සංඛ්‍යා දෙකක් එනවා. අපි ඒක ඉස්සරහදී නිදසුනකදී සාකච්ඡා කරනවා. දැන් ඉතින් අපි මේ නිදසුනේදී බලන්නේ මොකද්ද? මධ්‍යස්ථයට අගයන් දෙකක් වෙන අවස්ථාව. ඒ කියන්නේ හරි මැද සංඛ්‍යා දෙකක්. දැන් මෙතන තියෙන සංඛ්‍යා මොකද්ද? 41 57 58 60 43 30 24 75. එහෙනම් ඉස්සරවම කරන්න ඕනේ මොකද්ද? මේක ආරෝහණ හරි නැත්නම් කුඩා එකේ ඉඳලා විශාල එකට හරි අවරෝහණ හරි. ඒ කියලා කියන්නේ විශාල එකේ ඉඳලා කුඩා එකට හරි පිළිවෙලට සකස් කරගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරවම මේක පිළිවෙලට සකස් කරගමු. එහෙනම් දැන් මම මෙන්න මෙතන තිබ්බ සංඛ්‍යා ටික ඔන්න පිළිවෙලට කුඩා එකේ ඉඳලා විශාල එකට විනිවිද හැදුවා. මොකද්ද? මෙතන තිබ්බ 24 ඉස්සරහටම ගත්තා. ඊට පස්සේ මෙතන තිබ්බ 30 මෙතෙන්ට ගත්තා. ඊළඟට විශාල සංඛ්‍යාව 41 ගත්තා. ඊළඟට විශාල සංඛ්‍යාව 43 57 58 60 75. ඔන්න මේ සංඛ්‍යා ටික මොනවද? කුඩා එකේ ඉඳලා විශාල එකට. ඒ කියන්නේ ආරෝහණ පටිපාටියට සකස් කරා. දැන් මේකේ අය ගන්න කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් අය ගන්න කීයද? 8යි. දැන් මෙතන බැලුවොත් එහෙම ඔන්න බලන්න දැන් මට මේකේ මධ්‍යස්ථය හොයන්න ඕනේ. මොකද්ද හොයන්න ඕනේ මට? මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යා ව්‍යාප්තිය හරි මැද තියෙන සංඛ්‍යාව. දැන් බලන්න මම හොයන්න යනවා. අර ඉස්සෙල්ලා විදිහට මම 24 මේ පැත්තෙන් 34 අයින් කරා. 75 අයින් කරා. මේ පැත්තෙන් එකක් වෙනුවට මේ පැත්තෙන් එකක් අයින් කරනවා. මේ පැත්තෙන් එකක් වෙනුවට මේවා දකුණු පැත්තේ එකක්. වම් පැත්තෙන් එකක් වෙනුවට දකුණු පැත්තේ. ඔහොම කරගෙන ගියාම මෙන්න මෙතන එක සංඛ්‍යාවක් නෙවෙයි 43යි 57යි කියලා සංඛ්‍යා දෙකක් එනවා. එහෙනම් මධ්‍යස්ථයට මෙතෙන්දි සංඛ්‍යා දෙකක් එනවා.
අන්න ඒ වගේ වෙලාවට කොහොමද මධ්‍යස්ථ හොයන්නේ? දැන් දෙපැත්තෙන් අයින් කරගෙන ගියාපුවාම එකට එක කොහොම අයින් කරගෙන ගියාපුවම මේ පැත්තෙන් 3ක් අයින් කරා අපි සංඛ්‍යා මේ පැත්තෙන් 3ක් සංඛ්‍යා අයින් කරා. එතකොට මෙන්න මේ මැදට සංඛ්‍යා දෙකක් එනවා. අන්න ඒ වගේ වෙලට මධ්‍යස්ථ හොයන්නේ කොහොමද? මෙන්න මේ සංඛ්‍යා දෙකේ එකතුව ගන්නවා. 43යි 57යි දෙක එකතු කරලා බෙදනවා කීයෙන්ද? දෙකෙන්. 43යි 57යි එකතු කරලා අපි බෙදනවා කීයෙන්ද? දෙකෙන්. එතකොට 43යි 57යි එකතු කරපුවම 7යි 3යි 10න් බිඳු එකක් ඉතුරුයි. 4යි 5යි 9යි 9යි අර 1යි 10යි කියන්නේ 100යි. 100 බෙදීම 2 කියලා කියන්නේ 100 බෙදීම 2 කියලා කියන්නේ 50යි. එහෙනම් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය කීයද? මධ්‍යස්ථය සමානයි 50යි. පැහැදිලිද? ඊළඟට අපි තවත් දෙයක් ඉගෙන ගන්නවා. මොකද්ද? තවත් දෙයක් තමයි මේ සංඛ්‍යා ව්‍යාප්තික අපි දැනගන්න මධ්‍යන්නේ. මධ්‍යන්නේ කියලා කියන්නේ අර සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සියලුම දත්ත ටික ඔක්කොම අපි මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරනවා. සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන නම් සංඛ්‍යා 11ක් මේ 11ම අපි එකතු කරනවා. එකතු කරලා ඉවරලා අය ගණනින් බෙදන කියන්නේ මුළු සංඛ්‍යා ගානේ නැත්නම් අය ගණනින් මෙතනින් අය ගණනින් බෙදනවා. මෙන්න මේකට කියන අපි මධ්‍යන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම කරනකොට වඩා ලේසි උදාහරණයක්. අපි උදාහරණයක් බලලා ඉමු. අපි දැන් මධ්‍යන්නේ ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි බලමු දැන් මෙන්න වගේ නිදසුනක් 24 36 25 16 14. මෙන්න මේ සංඛ්‍යාවල මධ්‍යන්නේ හොයන්න අවශ්‍යයි කියලා. ඒතර බලන්න මේකේ අය ගණන 24 36 35 16 14 කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. අය ගණන කීයද? අය ගණන කීයද? 5යි. ඒ කියන්නේ ඔක්කොම සංඛ්‍යා තියෙනවා 5ක්. අපි කරන්නේ මධ්‍යන්නේ වෙනකොට මෙන්න මේ සංඛ්‍යාවල එකතුව අය ගණනෙන් බෙදනවා. ඒ කියන්නේ මේ ඔක්කොගෙම මුළු එකතුව මධ්‍යන්නේ කියලා කියන්නේ සාමාන්‍ය ගාන. සාමාන්‍ය ගාන හොයන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ සංඛ්‍යා මේ තියෙන සංඛ්‍යාවල එකතුව බෙදනවා අය ගණනෙන්. කියන්නේ 24 ධන 36 ධන 25 ධන 16 ධන 14. 24 36 25 16 14. මේ සංඛ්‍යාවල එකතුව බෙදනවා කීයෙන්ද? අය ගණන 5න්. එතකොට මෙතන එනවා 24යි 36යි 25යි 16යි 14යි කියන්නේ ඔය ඔක්කොගේම එකතුව එනවා. ඒ සංඛ්‍යා ඔක්කොගේම එකතුව එනවා 115ක්. බෙදීම 5. 115 පහෙන් බෙදපුවාම 11ට 5 ඒවා 2යි. එකක් ඉතුරුයි 15ට 5 ඒවා 3යි. එහෙනම් 23යි. මේ 23 කියලා කියන්නේ මොකද්ද? මධ්‍යන්නේ. මධ්‍යන්නේ සමානයි 23යි. අපි තව නිදසුනක් බලමු. මේ තියෙන 15 25 20 10 කියලා කියන්නේ ශිෂ්‍යයෝ 4 දෙනෙක් ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 30න් ලබාගත් ලකුණු ප්‍රමාණය. එක්කෙනෙක් 30න් 15ක් කරන් තියෙනවා, 30න් 25ක් කරන් තියෙනවා, 30න් 20ක් කරන් තියෙනවා, 30න් 10ක් කරන් තියෙනවා. එතකොට මෙන්න මේ ශිෂ්‍යයන්ගේ ලකුණු වල මධ්‍යන්නේ සාමාන්‍ය ගන්න. සාමාන්‍ය ශිෂ්‍යෙක් කොච්චරද ලකුණු ගන්නේ කියන එක තමයි මෙතන හොයන්නේ. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? හරිම ලේසි මධ්‍යන්නේ හොයන්න. මධ්‍යන්නේ කියලා කියන්නේ මෙතන මේ තියෙන අය ගණන් වල එකතුව. ඒ කියලා කියන්නේ මෙන්න මේ සංඛ්‍යාවල එකතු සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සංඛ්‍යාවල එකතුව බෙදනවා අය ගණන්. අය ගණන් කියලා කියන්නේ මුළු සංඛ්‍යා ගාන 1යි 2යි 3යි 4ෙන් බෙදනවා. එච්චරයි. ඊට පස්සේ මධ්‍යන්නේ නම් මොකද්ද? මධ්‍යන්නේ කියලා කියන්නේ මධ්‍යන්නේ සමානයි අය ගණන් වල එකතුව මේ වගේ. හරි. මේ තියෙන අය ගණනේ මේ සංඛ්‍යාවල එකතුව. ඒ කියලා කියන්නේ 15 ධන 25 ධන 20 ධන 10. මේක බෙදෙනා මොකෙන්ද? අය ගණනින්. අය ගණන කියලා කියන්නේ සංඛ්‍යා ගාන. 1යි 2යි 3යි 4යි. 4ෙන් බෙදනවා. එතකොට මෙතන එන උත්තරේ 15යි 25යි කියලා කියන්නේ 15යි 10යි 35යි 40යි 40යි 20යි කියලා කියන්නේ 40යි 20යි 50යි 60යි 60යි 10යි 70යි 70 කීයද බෙදන්නේ
70 බෙදෙනවා 4න්. 70 4න් බෙදපුවාම 4ට 4 වරක් 1යි 3ක් ඉතුරුයි. 30ට 4 වරක් 7ට 4 වරක් 1යි 3ක් ඉතුරුයි. 30ට 4 වරක් 7යි 7 වරක් 4 28යි. කීයක් ඉතුරුද? එතන 7යි 28යි දෙකක් ඉතුරුයි. ඊට පස්සේ දශම තියලා 20ට බලනවා. 20ට 4 වරක් 4 වරක් 20ට 4 වරක් 5යි 4 වරක් 5 20යි. ඒ කියන්නේ 17.5යි. එහෙනම් මෙතනින් එනවා මධ්‍යන්නේ කියලා කියන්නේ මධ්‍යන්නේ සමානයි 17.5යි. පැහැදිලිද? එහෙනම් අපි දැන් මෙතනින් පාඩම අවසන් වෙනවා. අපි ඒකට ඉගෙන ගත්ත මොනවද? මේ දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන කොටස යටතේදී අපි ඉස්සරෝම ඉගෙන ගත්ත මොකක්ද? සංඛ්‍යා ව්‍යාප්තියක පරාසය කියන්නේ මොකක්ද කියන අවබෝධය උන්න තියෙන්න ඕනේ. මේ වචන වල හොඳට දැනගන්න. පරාසය කියලා කියන්නේ මොකක්ද? සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි අතර වෙනස තමයි පරාසය කියලා කියන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්ත මොකක්ද? අය ගණන කියලා එකක්. අය ගණන කියලා කියන්නේ මොකක්ද? අය ගණන කියලා කියන්නේ ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සංඛ්‍යාව. ඊළඟට අපි ඉගෙන ගත්ත මොකක්ද? මාතය. මාතය කියලා කියන්නේ මොකක්ද? ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සංඛ්‍යාවල තියෙන එකම සංඛ්‍යාව වැඩිම වාර ගණනක් කොයි සංඛ්‍යාවද මේ ලියවිලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට අපේ සංඛ්‍යා ව්‍යාප්තිය තුල සමහර සංඛ්‍යා තියෙන්න පුළුවන් වැඩිම වාර ගණනක් තියෙන සංඛ්‍යා එකට වඩා වැඩි ගණනක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ සංඛ්‍යා ව්‍යාප්තියක තියෙන මාතයට කියනවා බහුමාන කියලා. එතකොට ඒ වගේ ව්‍යාප්තියකට කියනවා මොකද්ද? බහුමාන ව්‍යාප්තියක් කියලා කියනවා. ඒ කියන්නේ මාතේ ගාන එකට වඩා වැඩි ගානක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 24 කියන සංඛ්‍යාව ලකුණු ගණන දෙකක් තියෙන්න පුළුවන්. තවත් 35 කියන ලකුණු දෙකක් තියෙන්න පුළුවන්. එතකොට 35 ඒවත් දෙකක් තියෙනවා 24 ඒවත් දෙකක් තියෙනවා. අන්න එන මාත දෙකක් තියෙනවා එතකොට. මොකද්ද මාත දෙක 35 සහ 24. ඊළඟට අපි ඉගෙන ගත්තා මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියලා කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තිය වගේ පිළිවෙලට තිබ්බට පස්සේ කුඩා සංඛ්‍යාවේ ඉඳලා විශාල සංඛ්‍යාවට හරි විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට හරි පිළිවෙලට සකස් කරලා පස්සේ හරින් මැද තියෙන සංඛ්‍යාව. ඒකෙත් අපි කියව මොකද්ද? එක සංඛ්‍යාවක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යා දෙකක් තියෙන්නත් පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යාවන් නම් මෙතන තියෙන අය ගණන සංඛ්‍යා ප්‍රමාණය ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා නම් මෙතන මැදාගයන් දෙකක් එනවා. ඔත්තේ සංඛ්‍යාවක් තිබ්බොත් එහෙම අය ගණන එහෙනම් මැදාගයන් එන්නේ එකයි. ඒක අපි කතා කරා. ඊළඟ අවසානට කතා කරා මොකද්ද? මධ්‍යන්‍ය කියලා. මධ්‍යන්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොච්චරක් තියනවද මෙතන සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන මේ සංඛ්‍යා පිළිවෙලට තිබ්බට පස්සේ සාමාන්‍යයෙන් කොච්චරද තියෙන්නේ සාමාන්‍යයගේ තමයි මධ්‍යන්‍ය කියලා ගන්න. එතකොට ඒක හොයන්නේ කොහමද? මේ තියෙන සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන සංඛ්‍යා ඔක්කොම එකතු කරනවා. තියෙන සංඛ්‍යා ටික එකතු කරලා ඉවරලා ඒක අය ගණනින් බෙදන්න ඕනේ. එහෙමනම් දැන් ඔයාලට 27යි 1 අභ්‍යාසය 27යි 1 සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් 252 253 පිටවල තියෙන්නේ. 27යි 1 අභ්‍යාසය 251 252 253 පිටු වල තියෙන මෙන්න මේ අභ්‍යාසය දැන් ඔයාලට කරන්න පුළුවන් මේ 27යි 1 අභ්‍යාසය. එතකොට අපි දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන පාඩම මේක දෙවෙනි කොටස සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. එහෙනම් අදට මේ වීඩියෝෙන් අපි මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඔයාලා එතකොට මේක කීප සැරයක් අවශ්‍ය නම් නරඹලා වෙලා විශේෂයෙන්ම මේ අපි කතා කරපු සංඛ්‍යා පරාසය, අය ගණන, මධ්‍යස්ථය, මධ්‍යන්‍ය සහ මාතය කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක හොඳට අවබෝධ වෙනකන් අපි මේක හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ මේ පෙළ පොතේ තියෙන මෙන්න මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි පිරිවෙනේදී
මේවා එකින් එකට නැවත සාකච්ඡා කරමු. ඔයාලට තියෙන ගැටලු සහගතයන් සහ තව දැනගත යුතු දේවල් අපි සාකච්ඡා කරමු. right.